බලමු. අපි ගුණාකාර ටිකක් ලියලා බලමු. දෙකේ ගුණාකාර ටිකක්. මෙතන තියෙනවා මම ලියපු දෙකේ ගුණාකාර ටිකක්. 0 2 4 6 8. ඊට පස්සේ 10 12 14 16 18. 20 22 24 26 28. 30 32 36 38 40 42 44 46 48. ඔන්න දෙකේ ගුණාකාරයට මම ලියලා තියෙනවා. මේකේ කාට හරි රටාවක් පේනවද? මම රටාව සෙට් වෙන්න තමයි ලියලා තියෙන්නේ. රටාව වලට පේන්න තමයි ලියලා තියෙන්නේ. කාට හරි රටාවක් පේනවද? කියන බලන්න රටාව. මම රටාවක් එන්න තමයි ලියලා තියෙන්නේ. කොහෙන්ද කියන බලන්න රටාව. දෙකෙන් දෙක තමයි රටාව ලිව්වේ. දෙකේ ගුණාකාර තමයි ලිව්වේ. දෙකේ ගුණාකාරවලත් යම් කිසි රටාවක් වෙනවා. මේ තැනින් තැන දාලා තින්නේ පිය මුලින් දෙකේ ටිකක් දාලා තිනවා. ආයෙ දෙකේම ටිකක් තියෙනවා. නිකන් ඒ වගේ සම්බන්ධයක් නැද්ද ඒ වගේ? මොනවාරි සම්බන්ධයක්. මේ දෙකේ ගුණාකාර වල සම්බන්ධයක්. දෙකේ ගුණාකාර තමයි දාලා තින්නේ. අර එකපාරට බැලුවහම ඈ ලියා ගන්න ඕනද? නෑ ලියා ගන්න එපා. මං කියන එක අහන්නේ මේ දෙකේ මේ ලියපු ඉලක්කම් ටික මම මේ ලියලා තියෙන දෙකේ ගුණාකාර. මේ දෙකේ ගුණාකාරවල මොනවා හරි සම්බන්ධයක් තියෙනවද නිකන් එකපාරට බැලුවහම මේක දෙකේ ගුණාකාරයක් කියලා හිතා ගන්න ලේසි ක්‍රමයක්. දෙකේ ගුණාකාර දැන් මෙහෙම 2 4 6 8 කියලා ගණන් කරන්නේ නැතුව බෙදන්නේ නැතුව සංඛ්‍යාවක් දැක්කහම එකපාරට හිතා ගන්න පුළුවන් වෙන්න මොකක් හරි මේකේ රටාවක් තියෙනවා. දැක්කහම නිකන් කියන්න පුළුවන් මේක දෙකේ ගුණාකාරයක්. බෙදලා බලන්න නැතුව ගුණ කළ බලන්න නැතුව ඉරට්ටේ සංඛ්‍යාවක්. ඔව් ඉරට්ටේ සංඛ්‍යාවක් තමයි. ඉරට්ටේ සංඛ්‍යාවක් වුණත් අපේ එකපාරට හොයාගන්න ක්‍රමයක් තියෙනවද? දැක්කම දැන් ඔන්න මම කියනවා මම අහන වෙන්න මෙහෙම 128 දෙකේ ගුණාකාරයක් වෙනවද නැද්ද කියලා අහන්න. එතන පුළුවන් පාට කියන්න ඔයාලට. බෙදලා බලන්න නැතුව නිකන් හිතින් ටක් ගාලා ඉඳ හැද මේක සිසර දෙකේ ගුණාකාරයක් වෙනවද නැද්ද? පුළුවන්ද කියන්න? මම අන්න එක දැනගන්න ඕනේ. එකපාරට කියන්න පුළුවන්ද නැද්ද? 120ක් දෙකේ ගුණාකාරයක් වෙනවද නැද්ද? අන්තිමට ඉරට්ටේ සංඛ්‍යාවක් පිටීම. අන්න හරි. හරිද නෝනයි මකුවා බලන්න. පුතේ මෙන්න මෙතන බලන්න. මේ මම මේ පේලි ගැහුවේ ගහලා තියෙන වලට එක තේරුම් ගන්න. මෙතන තියෙනවා මේ අග ඉලක්කම 0 2 4 6 8. ඒ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යා. එහෙම නැතුව මතක තියාගන්න පුළුවන් අපිට මේ දෙකේ ගුණාකාර 0 2 4 6 8 කියන්නේ පළවෙනි මුලින්ම තියෙන දෙකේ ගුණාකාර ටික. 0 2 4 6 8. මේ ඊළඟ සෙට් එක බලන්න. ඊළඟ සෙට් එක ඉස්සරහට එක ඇවිල්ලා තිනවා 10 12 14 16 18. ඉතින් ඒකේ බලන්න මේ ඒකෙත් අග ඉලක්කම් ටික බැලුවොත් අග ඉලක්කම් ටික විතරක් බැලුවොත් තියෙන්නේ මොනවද? 0 2 4 6 8. ඊළඟ 20 ගන්න බැලුවොත් ඒත් 0 2 4 6 8 20 22 24 26 28. ඊළඟ 30 බැලුවොත් ඒත් එන්නේ 0 2 4 6 8 4 40 40 42 44 46 57. ඒ බැලුවත් අගට තියෙන්නේ 0 2 4 6 8. බලන්න මේ අපි කොච්චර දෙකේ ඉලක්කම් ඉස්සරහට ගියත් ඊළඟ එක බැලුවොත් එන්නේ ආයි කියලා 50 52 54 56 57. ඊළඟට එන්නේ 60 62 64 66 68 70 72 74 76 78 80 82 84 86 88. ඔන්න ඔහම රටාවක් යන්නේ. ඒ කියන්නේ මේ අගට අනිවාර්යෙන් 0 2 4 6 8 විතරයි එන්නේ. හරිද? ඒ කියන්නේ කොච්චර ලොකු ඉලක්කමක් කිව්වත් අපිට මේක බලා ගන්න පුළුවන් දෙකෙන් බෙදනවද නැද්ද කියලා. ඉතින් හිතන්න ලොකු ඉලක්කම මම දානවා. 2086. මේක දෙකෙන් බෙදනවද නැද්ද? 2086 කියලා බලන්න. මේක දෙකෙන් බෙදනවද නැද්ද? 2086. හොඳයි. බෙදනවා. ඔව් අගට 6 තියෙනවා කියන්නේ බෙදනවා නේද? එයි මම දැන් කොනේ අග ඉලක්කම 0 2 4 6 8 වෙන්නේ අනිවාර්යෙන් දෙකේ ගුණාකාර. කොහේ ගිහිල්ලා බැලුවත් ඒ රටාවටත් බැලුවොත් අනිවාර්යෙන් දෙකේ ගුණාකාර. හරිද?
එතන මේක 1433 මේක බෙදනවද නැද්ද? නෑ සර්. බෙදෙන්නේ නැහැ. ඇයි? අග ඉලක්කම 3. අග ඉලක්කම 3 කියන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් නෙමෙයි. එහෙනම් ඔන්න පුතේ අපිට ලේසි ක්‍රමයක් තියෙනවා. දෙකෙන් බෙදනවාද කියලා බලන්න. මොකද්ද ක්‍රමේ? අග ඉලක්කම 0.248 වුණොත් අනිවාර්යෙන් එම සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා. ඒ කියන්නේ කොච්චර ලොකු සංඛ්‍යාවක් වුණත් අපිට බෙද ඉන්න දෙයක් නැහැ. බලන්න දෙයක්වත් නැහැ. අග ඉලක්කම බැලුවා. එයා බෙදන නම් බෙදනවා කියලා කිව්වා. අන්න ඒ වගේ බෙදීමකින් තොරව සංඛ්‍යාවක් දිහා බලලා මෙන්න මේ සංඛ්‍යාව මේකෙන් බෙදනවා. මෙන්න මේ සංඛ්‍යාව මේකෙන් බෙදනවා. අන්න ඒ වගේ කියනවා අපි කියන බාධ්‍යතාව. බෙදීමේ හැකියාව. බෙදීමේ හැකියාව ටක් ගාලා බලද හැක අපිට. ඕන්න එක දැන් මේ කියා දෙන්න යන්නේ. ඒක කියා දුන්නාම දෙකේ ගුණාකාරයක් හොයන හැටි. එහෙනම් අපිට කීයේ ඉලක්කම දිලා ඇහුවත් මේක දෙකෙන් බෙදනවාද කියලා අපිට කියන්න පුළුවන් වෙන්න ඕන. නේද? හරි. ආයි කියන්න මොකද්ද? අග ඉලක්කම 0.248 වුණොත් දෙකෙන් බෙදෙනවා. නැත්තම් අපිට මෙහෙම මතක තියාගන්නත් පුළුවන්. අග ඉලක්කම ඉරට්ට සංඛ්‍යාවක් වුණොත් දෙකෙන් බෙදේ. නැත්තම් අග ඉලක්කම දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් වුණොත් දෙකෙන් බෙදේ. අනිත් ඉලක්කම් දිහා බලන්න දෙයක් නැහැ. අනිත් ඉලක්කම් බෙදුනත් නැහැ, කමක් නැහැ, නැතත් කමක් නැහැ. හරිනේ? හරි. ලියන්න මාතෘකාවක්, අනුමාතෘකාවක් සංඛ්‍යාවක් දෙකෙන් බෙදේදැයි පරීක්ෂා කිරීම. සංඛ්‍යාවක් දෙකෙන් බෙදේදැයි පරීක්ෂා කිරීම. සංඛ්‍යාවක් දෙකෙන් බෙදේදැයි පරීක්ෂා කිරීම. මොකක්ද සර්? සංඛ්‍යාවක් දෙකෙන් බෙදේදැයි පරීක්ෂා කිරීම. සංඛ්‍යාවක් දෙකෙන් බෙදේදැයි පරීක්ෂා කිරීම. සංඛ්‍යාවක් දෙකෙන් බෙදේදැයි පරීක්ෂා කිරීම. මලිත් මට ඔයා ඔන්ලයින් ඉන්න නම්බරයක් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාලා තියන්න. ඔන්ලයින් නම්බරේ WhatsApp ඉන්න නම්බරේ පොඩ්ඩක්. හාන් සර්. හරි. ඒක ලියලා මාතෘකාව ලියලා මේ ටික ලියා ගන්නටක් ගාලා 0.248 ඒ ටික ලියා ගන්න ওই විදියට. වෙනස් ඒ කියන්නේ 0.248 ඊළඟට එහා පැත්තෙන් 10 12 16 18 එහෙම පැත්තට ලියන්න. ওই විදිහටම ලියන්න. සර් ඔය ඔක්කොම ලියන්න ඕනද? ඔව් ඔක්කොම ලියා ගන්න. එතන මතක හිටින්න වැඩිනේ. සංගාල ලියා ගන්න පොලි ඔය පේලි දින 1 2 3 4 5 4යි 5යි. පිටුවේ ওই විදිහටම ලියන්න. ලියලා ඉවරහම කියන්න. අනිත් පැත්ත ඉවරයිද?
ඉවරද? හරි. එහෙනම් පල්ලෙහෙන් දරුවක් දාලා ලියන්න පුතේ. පල්ලෙහෙන් දරුවක් දාලා ලියන්න. ඉහත දක්වා ඇති ඉහත දක්වා ඇති දෙකේ ගුණාකාර ඉහත දක්වා ඇති දෙකේ ගුණාකාර බැලූ විට ඉහත දක්වා ඇති දෙකේ ගුණාකාර බැලූ විට ඒවායේ අග ඉලක්කම එකම රටාවකට පිහිටන බව දැකිය හැක. ඒවායේ අග ඉලක්කම එකම රටාවකට පිහිටන බව දැකිය හැක. මොකද්ද සර්? ඒවායේ අග ඉලක්කම රටාවකට පිහිටන බව දැකිය හැක. පිහිටන බව දැකිය හැක. ඊට පස්සේ පල්ලෙහා පිළින් දරුවක් දාලා ලියන්න. සංඛ්‍යාවක අග ඉලක්කම බිංදුව කමාවක් දෙක කමාවක් හතර කමාවක් හය කමාවක් අට ආයි බලන්න බිංදුව කමාවක් දෙක කමාවක් හතර කමාවක් හය කමාවක් අට වේ නම් මොකද්ද? බිංදුව කමාවක් දෙක කමාවක් හතර කමාවක් හය කමාවක් අට කියලා ලිව්වනේ. එහෙමම යන්න වේ නම් එම සංඛ්‍යා දෙකෙන් ඉතිරි නැතිව බෙදේ.
දෙකෙන් ඉතිරි නැතිව බෙදේ. දෙකෙන් ඉතිරි නැතිව බෙදේ. හරි නේද? අග ඉලක්කම 0 2 4 6 8 0 2 4 6 8 වුණොත් අග ඉලක්කම මොකද වෙන්නේ? එම සංඛ්‍යාව දෙකෙන් ඉතිරි නැතිව බෙදෙනවා. ඒතර අපිට ලොකු සංඛ්‍යාවක් දීලා කිව්වත් මේ සංඛ්‍යාව දෙකෙන් ඉතිරි නැතිව බෙදේද බලන්න කියලා බෙද බලන්න ඕනේ නැහැ. අපිට අග ඉලක්කම අනුව කියන්න පුළුවන් මේක බෙදෙනවද නැද්ද කියලා. හරිනේ? ඊට පස්සේ අපි බලනවා පුතේ පහේ ගුණාකාර ටිකක් ලියලා. එනවනේ මම ලියලා තියෙන පහේ ගුණාකාර ටික. එහෙනම් මේකේ මේ විදිහට මොකක්ද තියෙන රටාව? පහේ ගුණාකාරයද බලන්න පුළුවන් කොහොමද? පහේ ගුණාකාර ටික ලිව්වහම මේකේ අර විදිහට කිව්වොත් මොකද්ද තියෙන සම්බන්ධතාවය? එකපාරට බලන්න පුළුවන්ද පහෙන් බෙදනවද නැද්ද කියලා? නෑ වෙන සම්බන්ධයක් තියෙනවා බලන්න. අර විදිහටම බලන්න අර විදිහටම කල්පනා කරන්න. පහෙන් බෙදනවද නැද්ද කියලා බලන්නේ කොහොමද? මම ওই දෙක දෙක ලියලා දින්නේ ඒ හින්දා ඔයාලට පේන්න තේරෙන්නේ. 0 5 10 15 20 25 30 35 40 45 50 55 60 65 මොකද? පහේ ගුණාකාරය ඔව් පහේ ගුණාකාර තමයි පුතේ තියෙන්නේ. මම මේ අහන්නේ පහේ ගුණාකාර එකපාරට පහේ ගුණාකාරයක්ද නැද්ද කියලා බලන හැටි මේ කොහොමද කියන්නේ කියලා. එක්කෙනෙක් කිව්වා මට. යසංගි කිව්වා නේද? 0.5යි අගට තියෙනවා නම් එක පහේ ගුණාකාරයක්. දැන් බලන්න අපි මේවා දිහා බලාගෙන යන් අපි එකෙන්කට 0.5 පල්ලි එකේ තියෙන අගට 0.5 නේද? ඊළඟට තියෙන 10 20නේ. දැන් 10 15නේ. 10 15 අගට තියෙන්නේ 0.5. ඊළඟට තියෙන 20 25. ඒකේ අගට තියෙන්නේ 0.5. ඊළඟට තියෙන 30 35. ඒකේ අගට තියෙන්නේ 0.5. ඊළඟට තියෙන 40 45. ඒකේ අගට තියෙන්නේ 0.5. 50 55 ඒකෙත් අගට 0.5. 60 65 ඒකෙත් 0.5. 70 75 ඒත් 0.5. 80 85 ඊළඟ 90 95 ඊළඟ 100 105 110 115 120 125. ତර කොච්චර පහේ ගුණාකාර බලන් ගියත් අපිට පේනවා අග ඉලක්කම වෙනස් වෙන්නේ නැහැ. අග ඉලක්කම හැම වෙලාවෙම කීයද? 0 හෝ 5 විතරයි. වෙන සංඛ්‍යා එන්නෙම නැහැ. අග ඉලක්කමට 0 හෝ 5 විතරයි එන්නේ. වෙන සංඛ්‍යා එන්නෙම නැහැ. වෙන සංඛ්‍යා එන්නේ කොටයින් පුතේ හරි පුතේ මේ අහගන්න. එහෙනම් බලන්න ඒකේ අරකේ ආවේ 0 2 4 6 8 කියන සංඛ්‍යා ටික අග ඉලක්කම දෙකෙන් බෙදුනොත් ඒක දෙකෙන් බෙදුනා මේකෙත් එන්නේ 0.5යි. හරිනේ ඉතින් 0.5යි තමයි පහෙන් බෙදෙන සංඛ්‍යා තියෙන මුල. ඉලක්කමක් ගත්තාම. ඒක අග ඉලක්කම 0.5යි. ඒක අග ඉලක්කම පහෙන් බෙදෙනවා නම් ඒ සංඛ්‍යාව පහෙන් බෙදෙනවා. නේද? එතකොට අපි අතෝ ලොකු ඉලක්කමක් අපි ගමු 2420 2420 බෙදෙනවද නැද්ද පහෙන්? 2420 පහෙන් බෙදෙනවද නැද්ද? බෙදෙනවා. අකට තියෙන බිඳුව නේද? බෙදෙනවා සර්. ඔව්. අකට බිඳුව තියෙන හින්දා බෙදෙනවා. බෙදෙනවා සර්. ඔව් හොඳයි. තව ඉලක්කමක් දෙනවා. 186 186 බෙදෙනවද නැද්ද? 186 බෙදෙන්නේ අනිවාර්යෙන් අග ඉලක්කම 0 හෝ 5 වෙන්න ඕන. වෙන ඉලක්කමක් ආව ගමන් පහෙන් බෙදෙන්නේ නැහැ. හරිද? වෙන ඉලක්කමක් ආපු ගමන් මොකද වෙන්නේ? පහෙන් බෙදෙන්නේ නැහැ. තව එකක් බලමු. 425 425
බෙදනවද නැද්ද? බෙදෙනා. බෙදෙනවා. හරි 25 බෙදෙනවා. අගට 5 තියේ කියන්නේ අනිවාර්යෙන් 5 මේ 5න් බෙදෙනවා. නේද? අගට 5 තියේ කියන්නේ 5න් බෙදෙනවා. හොඳයි. එහෙනම් අපිට ඒකත් අපිට ලියා ගන්න පුළුවන් අර විදිහටම ලියාගමු. ලියන මාතෘකාවක් සංඛ්‍යාවක් 5න් බෙදේදැයි පරීක්ෂා කිරීම. 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 එතන පල්ලෙහා වේලෙන් ලියන්න. සංඛ්‍යාවක අග ඉලක්කම සංඛ්‍යාවක අග ඉලක්කම සංඛ්‍යාවක අග ඉලක්කම බිංදුව හෝ 5 වේ නම් බිංදුව හෝ 5 වේ නම් බිංදුව හෝ 5 වේ නම් එම සංඛ්‍යාව පහෙන් ඉතිරි නැතිව බෙදේ. සංඛ්‍යාව පහෙන් ඉතිරි නැතිව බෙදේ. සංඛ්‍යාව පහෙන් ඉතිරි නැතිව බෙදේ. හරි. එහෙනම් පහෙන් ඉතිරි නැතිව බෙදෙන එකත් අපි හොයාගත්තා. ඊළඟට 10 ගුණාකාර බැලුවොත් ඊළඟට බලන්න 10 ගුණාකාර 10 ගුණාකාර වලත් එහෙම සම්බන්ධයක් තියෙනවද? එහෙම කියන්න පුළුවන් දෙක පාරට. 10 වල ඒකම ලේසි නේද? 10 හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකද්ද? මේ තියෙන මම ලියලා 10 20 ඔව් 10 බිඳුව. ඔව් 10 20 30 40 50 60 70 80 90 100 ඔහොමනේ යන්නේ නේද? අගට බිඳුව. අගට බිඳුව තුනොත් 10න් බෙදෙනවා. නැත්තම් බෙදෙන්නේ නැහැ. අගට බිඳුව තුනොත් 10න් බෙදෙනවා නැත්තම් බෙදෙන්නේ නැහැ. අන්න එහෙම තමයි අපි 10 ගුණාකාර හොයාගන්නේ. හරි. එහෙනම් අපි ඒකත් ලියාගමු ඔහොම වෙන මොකද ලියන්න දෙයක් නැහැ. ඒ අර මතක තියාගන්න ඉතින් අපිට ඕනේ ඒක. කියන්න සංඛ්‍යාවක් 10න් බෙදේදැයි පරීක්ෂා කිරීම. 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 හරි. ඒක මොකද්ද වෙන්නේ? එතන අපි ලියමු සංඛ්‍යාවක අග ඉලක්කම සංඛ්‍යාවක අග ඉලක්කම සංඛ්‍යාවක අග ඉලක්කම බිංදුව වේ නම් සංඛ්‍යාව අග ඉලක්කම බිංදුව වේ නම් එම සංඛ්‍යාව
10න් ඉතිරි නැතිව බෙදේ. හරි. ඔන්න බලන්න පුතේ ඔන්න දැන් මේක දිහා මම ලියලා තියෙන සංඛ්‍යා ටික නේද මම ලියලා තියෙන සංඛ්‍යා ටික මම කියනවා අපි මතකයිනේ තේරීම කියලා පාඩමක් කරා අන්න ඒ වගේ තේරීම පාඩමේ කරේ මොකද්ද මේ වගේ සංඛ්‍යා ටිකක් දුන්නා කොටස් වලට වෙන් කර මම ඔන්න දැන් ඔය අපි කියා දීපු එක අනුව කොටස් වලට වෙන් කරන්න කියන හැබැයි එකම එක ගොඩවල් දෙක තුනකට වැටෙන්නත් පුළුවන් එකම එක කියන එක ගොඩවල් දෙක තුනකට වැටෙන්න පුළුවන් උදාහරණයකට මම ඔන්න ලියලා පෙන්නන්න මම ලියනවා එක ගොඩක් දෙකෙන් බෙදෙන සංඛ්‍යා අනිත් ගොඩ පහෙන් බෙදෙන සංඛ්‍යා අනිත් ගොඩ 10න් බෙදෙන සංඛ්‍යා කියලා මම ගොඩවල් තුනකට වෙන් කරනවා දෙකෙන් බෙදෙන සංඛ්‍යා පහෙන් බෙදෙන සංඛ්‍යා 10න් බෙදෙන සංඛ්‍යා කියලා ගොඩවල් තුනකට වෙන් කරනවා පළවෙනි එක වැටෙන කොට කියන්න මට පළවෙනි එක වැටෙන්නේ මොන කොටද දෙකෙන් බෙදෙන එකට දාන්න පුළුවන්ද ඔව් පළවෙනි එක දෙකෙන් බෙදෙන කොට දාන්න පුළුවන්ද 142 දෙකෙන් බෙදෙනවද දැන් ටක් ගාලා කියන්න ඕන ක්‍රමයක් කියා දුන්නානේ බෙද බෙදින්න බෑ දෙකෙන් බෙදෙනවා එහෙනම් පළවෙනි එක දෙකෙන් බෙදෙනවා ඔව් 142 ඔව් දෙකෙන් බෙදෙනවා හරි හොඳයි ඊට පස්සේ අපි බලනවා පහෙන් බෙදනවාද කියලා පහෙන් බෙදනවාද එයා පහෙන් බෙදනවාද 242 මම දන්නේ නැහැ මට පේන්නේ නැහැ 242 පහෙන් බෙදනවාද 242 නෑ 242 පහෙන් බෙදෙන්නේ නෑ නේ 242 අකට තියෙන්නේ කීයද 242 අකට තියෙන්නේ කීයද 2 අකට 2 තියුණොත් පහෙන් බෙදෙන්නේ නෑ දෙකෙන් නම් බෙදුණා හරි දෙක බෙදෙනකොට දැම්මම එහෙනම් දෙක පහෙන් බෙදෙන්නේ නෑ එතෙන්ට දාන්න බෑ 10න් බෙදනවාද නෑ 10න් බෙදෙන්නෙත් නෑ නෑ සර් එහෙනම් ඒකට දාන්නත් බෑ හරි එහෙනම් 242 එක ගොඩකට ආන්නේ 125 දෙකෙන් බෙදනවාද නෑ පහෙන් බෙදනවාද එහෙනම් පහෙන් බෙදෙන කොටට දාන්න 125 හරි 10න් බෙදෙන කොට දාන්න පුළුවන්ද ඔව් 125 10න් බෙදෙන දාන්න පුළුවන්ද අගට පහ තිබුණොත් 10න් බෙදනවාද 10න් බෙදෙන්නේ නෑ 10න් බෙදෙන්නේ අගට බිඳුව තිබුණොත් විතරයි 10න් බෙදෙන්නේ අගට බිඳුව තිබුණොත් විතරයි හරිද එහෙනම් ඒකට දාන්න බෑ ඊළඟට යන් 1528 දෙකෙන් බෙදනවාද 1528 දෙකෙන් බෙදෙනවා ඔව් 1500 sorry 1582 ඉස්සර නෙවෙයි 1582 පහෙන් බෙදනවාද පහෙන් බෙදනකොට දාන්න පුළුවන්ද බෑ 10න් බෙදනකොට 10න් බෙදනකොටත් බෑ ඊට පස්සේ 1453 දෙකෙන් බෙදනවාද නෑ පහෙන් බෙදනවාද පහෙන් බෙදන 1453 පහෙන් බෙදනවා ඒක කොහොමද අගට පහ තියෙනවද නෑ එහෙනම් ඕක කිව්වේ මට අහනවා ඕක කියනවා ඔව් නෑ අගට පහ නෑ ඒකේ 3 තියෙන්නේ එතන බෙදෙන්නේ නෑ 10න් බෙදනවද නෑ සර් 10න් බෙදෙන්නෙත් නෑ 256
256 දෙකෙන් බෙදෙනවද? ඔව් සර්. ඒක 16 256 දෙකේ වෙද්දී කොටට දාන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න මම පොඩ්ඩක් උදව් කරා. නේද? එන්නේ විදිහට බල බල යන්න ඕන හැම ඉලක්කම බලාගෙන යන්න ඕන. දෙකෙන් බෙදෙනවද? සමහර ඉලක්කම් එන්න පුළුවන්. දැන් හිතන්නකො ඔන්න මම 250 ගන්නවා. 250 දෙකෙන් බෙදෙනවද? 250 දෙකෙන් නෑ බෙදෙනවා. 250 දෙකෙන් බෙදෙනවා. 250 දෙකෙන් බෙදෙනවා. ඇයි අගට බිඳුව තියෙන්නේ මතකයිනේ? බෙදෙනවා. අගට බිඳුව 2 4 6 8 තිබුණොත් අනිවාර්යෙන් දෙකෙන් බෙදෙනවා. එතන මේකේ අගට තියෙන කීයද? බිඳුව. ඉතින් දෙකෙන් බෙදෙනවා. පහෙන් බෙදෙනවද? පහෙන් බෙදෙනවද? බෙදෙනවා. ඔව් බෙදෙනවා. බෙදෙනවා සර්. බෙදෙනවා. අගට බිඳුව තියෙනවා පහෙන් බෙදෙනවනේ. අගට බිඳුව හෝ පහ තුනොත් පහෙන් බෙදෙනවා. එහෙනම් එක පහෙනොත් බෙදෙනවා. 250 කියන එක කොටවල් දෙක නම් වැටෙනවා. 250 කියන එක පහේ කොටවත් වැටෙනවා. 250. 10න් බෙදෙනවද? ඔව්. නෑ සර්. නෑ 250. අගට තියෙන්නේ බිඳුව. අගට බිඳුව තිබුණොත් බෙදෙනවා. 10න් බෙදෙනවා. එහෙනම් 250 10නොත් බෙදෙනවා. දැන් ආයෙ මතක් කරන්න සමහර කට්ටිය ඔව් නෑ කියන එක ඒවට. දෙකෙන් බෙදනවාද බලන්නේ කොහොමද? අගට බිඳුව 2 4 6 8. ඒ කියන්නේ ඉරටි සංඛ්‍යාවක්. අගට ඉරටි සංඛ්‍යාවක් තිබුණොත් දෙකෙන් බෙදෙනවා. පහෙන් බෙදනවාද බලන්නේ කොහොමද? අගට බිඳුව හෝ පහ තිබුණොත් පහෙන් බෙදෙනවා. අපිට අනිත් සංඛ්‍යා දිහා බලන්න දෙයක් නැහැ. 10න් බෙදනවාද බලන්නේ කොහොමද? අගට අනිවාර්යෙන් බිඳුව තිබුණොත් ඒක 10න් බෙදෙනවා. අගට අනිවාර්යෙන් බිඳුව තිබුණොත් ඒක 10න් බෙදෙනවා. අනිත් ඒවා බෙදෙන්නේ නැහැ. එහෙනම් මම ඔන්න ඔයාලට සංඛ්‍යා ටිකක් දැන් මම බෝඩ් එකට දානවා. ඒ මම කරපු ටිකනේ. තේරුම් ගන්න තමයි එක් කරේ. දැන් මම දාන සංඛ්‍යා ටික බෝඩ් එකට. මම දාන සංඛ්‍යා ටික බලලා අර විදිහ වගුව පුරවන්න වගුවක් ගහගෙන. හරිද? එහෙනම් බලන්න ලියා ගන්න මම දාන සංඛ්‍යා ටික. මේ තියෙන සංඛ්‍යා ටික. හොඳේ? අර දීපුවක් තියෙනවා. ටික ලියා ගන්න ඕනේ සර්. ඔව් මේ සංඛ්‍යා ටික ලියලා මාතෘකාවකුත් ලියන්න ඕනේ නෑ මාතෘකාවක් ඕනේ නෑ. මේ සංඛ්‍යා ටික ලියලා ඉවර වෙලා ඔයාලා ගහන්න ගොඩවල් 3ක් ගහන්න. ඒ වගුවක් ගහන්න මේ විදිහට වගුවක් ගහලා වගුවේ ලියනවා මාතෘකා 3. මෙතෙන්ට ලියනවා මාතෘකාවක් දෙකෙන් බෙදෙන සංඛ්‍යා කියලා. මෙතෙන්ට ලියනවා පහෙන් බෙදෙන සංඛ්‍යා කියලා. මෙතෙන්ට ලියනවා 10න් බෙදෙන සංඛ්‍යා කියලා. එහෙනම් බෙදෙන සංඛ්‍යා ඔන්න 3ක් ගත්තා වගුවක් ගැහුවා. මේ වගුවට ගැලපෙන අගයන් ටික දාන්න ඕන. දාලා මට WhatsApp ෆොටෝ එකක් දාන්න බලන්න. ඔන්න ඔහම වගුවක් ගහන්නේ. වගුව ගහලා මේ පැත්තට දානවා දෙකෙන් බෙදෙන ඒවා. මැදට දානවා පහෙන් බෙදෙන ඒවා. 10න් බෙදෙනවා අනිත් පැත්තට දානවා. මේ උඩ තියෙන ඉලක්කම් ටිකෙන් තමයි තෝරන්නේ. එටියත් පොතේ ලියා ගන්න ඕන.
මට කොටයක් දාන්න ලියලා සංඝ කොටයක් දාලා තිනවා හරි දාලා තිනවා ඒ ටික හරි දිසුරි දාලා දෙනවා දිසුරි හරි දිසුරුගෙත් හරි දාලා දුන්නාට දැන් දෙන්නේ තුන් දෙනෙක් දැම්මා මේක උත්තරේ කියලා දුන්නා නේද දෙන්නෙක් මට ඒවලා දුණා දිසුරි ඒවලා දුණා අනිත් එක්කෙනා අන්තිමට අයියේ දුන්න ගානේ එදා දුන්න ගානේ මෙතන උට දිසා මෙයා ඒවලා දුන්නා තනීෂා තිල්න නෑ කොහෙද මට දාන්න ගෲප් එකට දැම්මත් කන්නේ උට දැම්මත් කවන්නේ තිල්නගෙත් හරි තිල්නගෙත් හරි
සර් මම මත් එව්වා. හා ප්‍රියංගේත් හරි අංජලි අංජලිගෙත් හරි කියාරා හරි හරිනේ ඔක්කොම මලිත් එව්වේ නෑ හොඳේ තිල්ලවල තුනා අංජලි එව්වා මට යසංගි වල තුනා හරි 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 කවන්න හරිනේ එහෙනම් උත්තර ටික මම කියන්නම් බලා ගන්න අනිත් ඔක්කොම එව්වා හරි නේද අනිත් ඔක්කොම එව්වා හරි එතකොට ඒකගේ උත්තරයක් ගමු මේක අනිත් පැත්ත දෙන්නේ වෙන එකක් ගමු හරි මේ දේ උත්තරේ දෙකෙන් බෙදෙනවට එනවා 142 1582 256 250 290 280 350 348 870 පහෙන් බෙදෙනට එනවා 125 250 290 45 280 350 870 10න් බෙදෙනට එනවා 250 290 280 350 870 හරි දැන් පුතේ අපි මම වෙලාව දෙන්නේ අභ්‍යාසය කරන්න ඊළඟ අභ්‍යාසය කරන්න ගෙදෙද්දි කරන්න වෙලාව දුන්නොත් අපේ වෙලාව අපරාධනේ පෙරලන්න පිටු අංක 149 පිටු අංක 149 පිටු අංක 149 සහ පිටු අංක 150 පිටු වල තියෙනවා පොඩි අභ්‍යාසයක් කරන්න 149 150 පිටු වල පොඩි අභ්‍යාසයක් කරන්න තියෙනවා මේකට පේන අභ්‍යාසය හරිද ඒක කරන්න ගෙදෙද්දි මම ලබන සතිය උත්තර කියන්න මේක කරන්න ලබන සතිය උත්තර කියන්න මේ මෙතන මේ වගේ ඩොට් තියාගෙන පොතේ ඩොට් තියලා මේ විදිහට ඒවා යා කරන්න එතකොට ලස්සන රූපයක් එනවා හරිද ගයක් එනවා එක එනවා නැවක් ගේකුයි නැවකුයි එන්නේ යා කරලා බලන්න ලස්සන ගයක් එනවා ලස්සන නැවක් කියලා රූපයක් එනවා මේවා යා කරාම මේ ඩොට් ටික යා කරාම කලපෙන්න ඒ කියපු විදිහට මේකේ උත්තර ටිකත් ලියන්න මේ අර මං කරා වගේ එකක් මේකේ තියෙන ලක්ෂණ ටික මේ කොට තුනට දාන්න තියෙන්නේ ගැලපෙන විදිහ ඊට පස්සේ අහ ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙනවා හරිනේ හරි ඊළඟට පුතේ අපිට තියෙන ඊළඟ පාඩම තමයි සරල රේඛීය තල රූප ඊළඟ පාඩම තමයි සරල රේඛීය තල රූප එතකොට හරි අපිට අයිඩියා එකක් එන්න ඕන අදහසක් තියෙන්න ඕන තල රූපයක් කියන්නේ මොකක්ද කියලා අපිට අදහසක් තියෙන්න ඕන තල රූපයක් කියන්නේ මොකක්ද කියන එක මොන බලා ගන්න මෙන්න මේ තියෙන්නේ දැන් ඔයාලට පේනවා ස්ක්‍රීන් එකක් බෝඩ් එකක් සහ පන්තියක ළමයින්ගේ බෝඩ් මේක. ඒතර මෙන්න මේ වගේ බෝඩ් එකක් තලයක් කියලා කියනවා. නැත්තම් අපි ගාව තියෙන පොතක පිටුවක් නැත්තම් අපි ගාව මේ තියෙන බංකු මේ බංකු වල තියෙන මතු පිට උඩ තලයක් නේද? ලී වලින් තියෙන තල. තල තියෙන තලයක් කියන්නේ ඒකට.
අපේ ඩෙස් එක ගත්තොත් අපි දැන් ඔන්ලයින් ඩෙස් එක ගත්තොත් මේ පේන්නේ මේ ඩෙස් එකේ උඩ තියෙන තලයක් මතු පිට. මේ බෝඩ් එකේ තියෙන තලයක්. හරිද? මේ බෝඩ් එකේ තියෙන තලයක්. මේ බෝඩ් එක තලයක්. මේ මෙතන ගත්තොත් මේ පුටු ගත්තොත් පුටුවෙත් මේ වාඩින පැත්ත ගත්තොත් තලයක්. නේද? වාඩින එක තලයක්. හරිද? එතන වක්‍රයව ගන්න බෑ. වක්‍ර කියන්නේ මේ තලයක් විදියට ගන්න නැත්තේ අපි ගණත්වය දිනයක්. උඩ මතු පිටක් විතරක් ගත්තොත් තලයක්. ඒ ලීය ගත්තොත් තලයක් නෙමෙයි. ලීය මතු පිට විතරක් ගත්තොත් ඒක තලයක්. හරිද? එතකොට ඒවට අපි කියන පුතේ තල රූප කියලා. ඒ තලවල අඳින්න ඕනේ ඊට පස්සේ රූපයක්. ඒක තල රූප කියන පොඩ්ඩක් මම කියන්නම්. ඊට මෙන්න මේ වගේ ඒවා මෙන්න මේ වගේ ඉරි කෑලි වලින් අපිට පුළුවන් රූප අඳින්න. මේ වගේ ඉරි කෑලි වලින් අපිට පුළුවන් රූප අඳින්න. හරිද? ඔය රූප අඳින්නේ. හරිද? මෙන්න මේ ඉරි කෑලි වලින් අපිට අඳින්න පුළුවන් රූප. එක ඉරි කෑලි නේද? අපිට පෑනක් අරගෙන මේ ඉරි කෑලි අඳලා රූප අඳින්න පුළුවන්. එතකොට මේ රූප අඳින්න අපි පාවිච්චි කරන පුතේ මෙන්න මේ වගේ ඉරි කෑලි. තව අපි රූප ඇඳොත් මෙන්න මේ වගේ වක්‍ර රේඛා පාවිච්චි කරනවා. රවුම් කෑලි නේද? දැන් හිතන්නකො මෙහෙම අරගෙන මං ඇඳා කියලා රූපයක් ඇඳා. මේ රූපේ සරල රේඛා දෙකක් සහ වක්‍ර රේඛාවක් තියෙනවා. එතන මේකේ මේ රවුම් හැඩයට යන රේඛාවලට මේ විදිහට මේ රවුම් හැඩයට යන රේඛාවලට කියනවා පුතේ අපි වක්‍ර රේඛා ඛණ්ඩ කියලා. වක්‍ර රේඛා ඛණ්ඩ කියලා. මේ වක්‍ර රේඛා. වක්‍ර ගැහිලා. අඩ රූලක් තියලා කෙලින් අඳින රේඛාවකට අපි කියනවා සරල රේඛා ඛණ්ඩ කියලා. හරිද? එතන මෙන්න මේ සරල රේඛා ඛණ්ඩ සහ වක්‍ර රේඛා ඛණ්ඩ පාවිච්චි කරලා අපි තලයක අඳින රූප වලට කියනවා මෙන්න මේ වගේ රූප වලට කියන පුතේ තල රූප කියලා. තලයක අඳින්න ඕන. ඒ කියන්නේ අපි පොත ගත්තනම් පොතේ පිටුවේ අඳිනවා. පිටුව කියන්නේ තලයක්. ඒකේ අඳින රූප. ඒතර රවුම් ඒවා රේඛාත් පාවිච්චි කරන්න පුළුවන්. කෙලින් ඉරි පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ මොනවා හරි පාවිච්චි කළා අඳින රූප වලට තමයි පුතේ තල රූප කියන්නේ. අන්න ඒ රූප ගැන තමයි අපි මේ පාඩමේ කතා කරන්න යන්නේ. දැන් මේ පාඩමේ කතා කරන්න යන්නේ තලයක සරල රේඛා ඛණ්ඩ හෝ වක්‍ර රේඛා ඛණ්ඩ පාවිච්චි කරලා අඳින රූප ගැන තමයි අපි කතා කරන්න යන්නේ මේ පාඩමේදී. හරිනේ? මාතෘකා ලිව්වා නේද? සරල රේඛයේ තල රූප කියලා ලිව්වා නේද මාතෘකාව? ලිව්ව නැත්නම් ටක් ගාලා ලියන්න සරල රේඛයේ තල රූප කියලා. සරල රේඛයේ තල රූප කියලා ලියා ගන්න. සර් මාතෘකාව සරල රේඛීය තල රූප. සරල රේඛීය තල රූප. සරල රේඛීය තල රූප. සරල රේඛීය තල රූප. හරිද? හරි. ඒ යටතේ අනුමාත්‍රිකාවල් ලියන්න සරල රේඛා ඛණ්ඩ මේ පේන්නේ. මේ පේන තියෙන එක සරල රේඛා ඛණ්ඩ. අනුමාත්‍රිකාවල් ලියන්න සරල රේඛා ඛණ්ඩ. සරල රේඛා ඛණ්ඩ. සරල රේඛා ඛණ්ඩ. අනුමාත්‍රිකාව සරල රේඛා ඛණ්ඩ. හරිනේ? එතනින් යටින් ඇඳ ගන්න අඩු රූල තියලා මේ විදිහටම එන්න ඕනේ නැහැ. නිකන් ඉරි කැලි 3-4ක් අඳින්න. අඩු රූල තියලා ඉරි කැලි 3-4ක් අඳින්න. මේකම වෙන්න ඕනේ නැහැ.
මොකද්ද? ඇහුන්නේ නැහැ පුතේ. මුලින්ම කිව්වා සරල රේඛයේ තල රූප කියලා මාතෘකාවක් ලියන්න කියලා. ඊට පස්සේ ඒක යටතේ අනුමාතෘකාවක් ලියන්න කිව්වා. මෙන්න මේ තියෙන්නේ බෝඩ් එක වල පේන්න තියෙනුනේ සරල රේඛා ඛණ්ඩ කියලා. මෙන්න මේක ලියන්න කිව්වා අනුමාතෘකාවක් විදියට. ඒක ලිව්වට පස්සේ මෙන්න මේ තියෙන විදිය නිකන් ඉරි කෑලි තුනක් විතර ගහන්න. හැබැයි අඩ රූල තියලා. අඩ රූල තියලා ඉරි කෑලි තුනක් විතර ගහන්න. මම මේ පාට තුනකින් තියෙන රතු පාටයි නිල් පාටයි සුදු පාටයි ඉරි කෑලි තුනක් තියෙනනේ. ඒ විදියට ඉරි කෑලි තුනක් ගහන්න. මේක මේ විදියටම ඕනේ නැහැ. ඉරි කෑලි තුනක් ගහන්න. අඩ රූල තියලා ගහන්න ඕනේ. නිකන් ගහන්න බෑ. හරිද? හරිද? කරාද? මොකද්ද මලේත්? හරි ඉවර ඇති කියලා හිතනවා. ඉතින් පල්ලෙහාන් තරුවක් දාලා ලියන්න. පල්ලෙහාන් තරුවක් දාලා ලියන්න. හරිනේ තරුවක් දාලා ලියන්න. අංජලි හරිනේ ඔහොම ඉන්න කිව්වේ. හරි ලියන්න. අඩිරූල භාවිතා කර අඳිනු ලබන රේඛාවලට අඩිරූල භාවිතා කර අඳිනු ලබන රේඛාවලට සරල රේඛා ඛණ්ඩයයි අඩිරූල භාවිතා කර අඳිනු ලබන රේඛාවලට සරල රේඛා ඛණ්ඩයයි කියනු ලැබේ. ආයි කියන්නම් අඩිරූල භාවිතා කර අඳිනු ලබන රේඛාවලට සරල රේඛා ඛණ්ඩයයි කියනු ලැබේ. එහෙනම් මේ අපි අඳපු මේ ඉරි කැලේ තුන අඩිරූල භාවිතා කරලා අඳින්න. සරල රේඛා ඛණ්ඩ. ඊළඟ ලියන අනුමාතෘකාවක් වක්‍ර රේඛා ඛණ්ඩ. වක්‍ර රේඛා ඛණ්ඩ. අනුමාතෘකාව වක්‍ර රේඛා ඛණ්ඩ. වක්‍ර රේඛා ඛණ්ඩ. වක්‍ර රේඛා ඛණ්ඩ. හරි. ඒක යටතේ ලියා ගන්න මෙන්න මේ ඇඳ ගන්න මෙන්න මේ වක්‍ර රේඛා දෙක. මේ විදිහට වෙන්න ඕනේ නැහැ. නිකන් පෑන ඒක නම් අඩුළු මුකුත් තියන්නේ නිකන් පෑන අරගෙන මෙහෙම වක්‍ර රේඛාවක් ඇඳ ගන්න මොකක් හරි. වක්‍ර රේඛා මේ වක්‍ර වෙලා තියෙන රේඛා. කොහොම මොනවා හරි රේඛා දෙකක් ඇඳ ගන්න. වක්‍ර රේඛාවක් ඇඳ ගන්න. ඒක මේ ලස්සනට බල ඉන්න දෙයක් නැහැ. නිකන් මෙහෙම අපි පෑන ඔහේ අරන් ගියත් වක්‍ර රේඛාවක් තමයි ඇඳෙන්නේ. අඩුළු මුකුත් තියන්නේ නැහැ. නිකන් වක්‍ර රේඛාවක් අඳින්න. ඕක ඔය හැඩේ වෙන්න ඕනේ නැහැ. මොනවා හරි වක්‍ර රේඛාවක්. මෙහෙම දුනත් වක්‍ර රේඛා. කොහොම දුනත් වක්‍ර රේඛා. වක්‍රයි. කෙලින් නැති රේඛා ඔක්කොම වක්‍ර රේඛා කියලා අපි හඳුන්වන්නේ.
වක්‍ර රේඛා. හරි. ලියන්න දරුවක් දාලා එතෙන්ට වක්‍ර හැඩයට ඇති රේඛා වක්‍ර රේඛා ලෙස හැඳින්වේ. වක්‍ර හැඩයට ඇති රේඛා වක්‍ර රේඛා ඛණ්ඩ ලෙස හැඳින්වේ. අද සර් වක්‍ර හැඩයට ඇති රේඛා වක්‍ර රේඛා ලෙස වක්‍ර හැඩයට ඇති රේඛා වක්‍ර රේඛා ලෙස හැඳින්වේ. වක්‍ර රේඛා ලෙස හැඳින්වේ. හරි. හරි. මෙන්න මේ විදිහට පුතේ අපි අඳින්න පුළුවන් සරල රේඛා ඛණ්ඩ සහ වක්‍ර රේඛා ඛණ්ඩ වල පාවිච්චි කරලා අඳින්න පුළුවන් රූප අපිට. එක එක රූප අඳින්න. සරල රේඛා ඛණ්ඩ හා වක්‍ර රේඛා පාවිච්චි කරලා එක එක රූප අඳින්න පුළුවන්. මෙන්න මේ අඳින රූප වලට අපි කියනවා තල රූප කියලා. ඒක තලයකත් අඳින්න ඕනේ. ඒකට සරල රේඛා ඛණ්ඩ හරි වක්‍ර රේඛා ඛණ්ඩ හරි පාවිච්චි කරලා තලයක අඳින රූප වලට අපි කියනවා තල රූප කියලා. එම්ම තල රූප ටිකක් ඇඳලා තියෙන්නේ. හරිද? ඒ තල රූප ටිකක් ඇඳලා තියෙන්නේ. නේ? එක එක වක්‍ර රේඛා තියෙන ඒවා. මේ සරල රේඛා වලින් ඇඳේවා. නේද? දැන් මේකේ තියෙනවා මේ කොණේම තියෙනවා. මෙතන තියෙනවා වක්‍ර රේඛා වලින් ඇඳලා තියෙනවා. වක්‍ර රේඛා ටිකුයි මෙතන සරල රේඛාව. නේද? ඊට පස්සේ මෙතන තියෙනවා මෙතන මේක සරල රේඛාවක් වක්‍ර රේඛාව. නේද? ඊට පස්සේ මෙතන රතු පාටෙන් ඇදලා තියෙනවා මම සරල රේඛාව විතරයි. ඒකට අපි නමක් දානවා ඍජු ගුණාංශයක් නේද? පොඩි කාලේ ඉගෙන ගත්තා. නේ? මේවා සරල රේඛා. මෙතන උඩ තියෙනවා කහ පාටෙන් ඇඳපු එකක්. ඒ කහ පාටෙන් ඇඳපු එකත් සරල රේඛාවක් තියෙනවා. කහ පාටෙන් ඇඳපු එකත් සරල රේඛාවක් තමයි තියෙන්නේ. හරි. දැන් අපි ඉගෙන ගන්න යන්නේ මොනවද? සරල රේඛා ඛණ්ඩ වලින් හරි වක්‍ර රේඛා ඛණ්ඩ වලින් හරි ඇඳපු තලයක අඳින රූප. තලයක අඳින රූප තමයි අපි ඉගෙන ගන්න යන්නේ. හරි. ලියන්න දරුවක් දාලා ලියන්න සරල මේ උඩ මේ බෝඩ් එකේ තියෙනක සරල රේඛා ඛණ්ඩ සහ මේ ලියන්න ටක් ගාලා උඩ තියෙන එක. සරල රේඛා ඛණ්ඩ සහ වක්‍ර රේඛා ඛණ්ඩ වලින් මේ තියෙන්නේ සරල රේඛා ඛණ්ඩ සහ වක්‍ර රේඛා ඛණ්ඩ වලින් සමන්විත එකම තලයක අඳින ලද රූප ගණිතයේදී අපි තල රූප ලෙස හඳුන්වයි. ගණිතයේදී අපි තල රූප ලෙස හඳුන්වයි. සරල රේඛා ඛණ්ඩ සහ වක්‍ර රේඛා ඛණ්ඩ වලින් සමන්විත එකම තලයේ ඇඳින ලද රූප ගණිතයේදී සරලරේඛීය තල රූප ලෙස හඳුන්වයි. සරල රේඛා ඛණ්ඩ සහ ඔය මේ ඔගේ තියෙන එක කියන්නේ මම බෝඩ් එකේ තියෙන එක බලන්න ලියන්න. සරල රේඛා ඛණ්ඩ සහ වක්‍ර රේඛා ඛණ්ඩ වලින් සමන්විත එකම තලයේ ඇඳින ලද රූප ගණිතයේදී තල රූප ලෙස හඳුන්වයි.
හරිනේ අපි එතෙන්ට රූප ටිකක් ඇඳගමු තල රූප දැන් මේ මං ඇඳපුවම අඳින්න ඕනේ නැහැ තල රූප ඕන තරම් තියෙනවා නේද මොනවා හරි තල රූප ටිකක් ඇඳගන්න මේ මගේ එකේ තියෙන ටික අඳින්න කියලා නීතියක් නැහැ මොනවා හරි ගමන් නැහැ තල රූප ටිකක් අඳින්න 3ක් 4ක් විතර තල රූප ටිකක් ඇඳගන්න සර් ඔව් කියන්න පළවෙනි එක වක්‍ර රේඛාවක්ද? ඔව් පළවෙනි එක වක්‍ර තිබෙන රවුමක් තියෙන රවුමක් ඔය තියෙන වක්‍රඩයක් තියෙන ඒවා නම් ලියන්න කිව්වේ නෑ මම නිකන් රූප හතරක් ඔයාලා කැමති වක්‍ර රේඛා පාවිච්චි කරලා මොනවා හරි පාවිච්චි කරලා රූප හතරක් විතර අඳගන්න ඔතන මේ ලියපු තැන අන්දනේ රූප හතරක් හරි ඊට පස්සේ උදේ අපිට දිනව බලන්න
මෙන්න මෙතන පොඩ්ඩක් බලන්න. මෙන්න මේ බෝලයක් ඔන්න බෝලයක රූපයක් තියෙනවා පේනවා. බෝලයක් කරකැවෙනවනේ. මෙන්න මේ බෝලේ තියෙන්නේ පුතේ මේ බෝලේ තියෙන්නේ තලයක නෙමෙයි. මේ බෝලේ ඉරි කෑල්ලේ තියෙනවා. ඉරි කෑල්ල වලින් රූප තියෙනවා. හැබැයි මේ බෝලේ තියෙන්නේ තලයක නෙමෙයි. මොකද්ද? ලොකු නිකන් එක තලයක නෙමෙයි තියෙන්නේ. තලයක් කියන්නේ මං කියවනේ එක්ක තලයක් කියන්නේ මතු පිටක්. බෝඩ් එක වෙන්න පුළුවන්. අපේ පොතේ පිටුවක් වෙන්න පුළුවන්. ගෙදර අපේ මේසේ උඩ මේ උඩ මතු පිට වෙන්න පුළුවන්. එහෙම. බෝලේ එක මෙහෙම මතු පිටක් නැහැ. බෝලේ තියෙන්නේ ගෝලාකාරයි. ඒක රවුමක් තියෙන්නේ. ඒක එක තලයක කියලා හඳුන්වන්නේ නැහැ. ඒතර මේ බෝලේ තියෙන රේඛා වලින් හැදිච්ච රූපෙට අපි තල රූපයක් කියලා කියන්නේ. ඒක සරල රේඛීයද වක්‍ර රේඛත් නෙමෙයි. සරල රේඛා තමයි තියෙන්නේ. හැබැයි ඒක තල රූපයක් නෙමෙයි. නිකන් රූපයක්. බෝලේ ඇඳලා තියෙන කොටු පේනවනේ මෙතන නේද? මේ බෝලේ ඇඳපු කොටු වලට පේනවනේ. මේ මෙතන තියෙන මේ කොටු පංචාශ්‍ර හැටි කොටුවක් තියෙන මෙතන. හැබැයි ඒ ඇඳලා තියෙන්නේ තලයක නෙමෙයි. පොඩි රවුම් වගේ හැඩයකනේ. ඒක තනි පුෂ්ඨ එකක් නෙමෙයි. ඒතර අපි ඒවට කියන්නේ තලයක් කියලා. ඒතර මේකේ තියෙන රූප වලට අපි තල රූපයක් කියලා කියන්නේ නැහැ. හොඳද? ඒක මතක තියාගන්න. ඔය බෝලේ වගේ හැඩයක තියෙන රූප වලට තල රූපයක් කියලා කියන්නේ නැහැ. ඒක තලයක නෙමෙයි තියෙන්නේ. හරිද? ඒක නිකන් කැරකේ මේ පුෂ්ඨ එක තියෙන්නේ. ඊට පස්සේ අපි හඳුන්වනවා අලුත් දෙයක් සංවෘත තල රූප. සංවෘත. හරිද? සංවෘත කියන එකේ අනිත් වශයෙන් තමයි පුතේ විවෘත කියන එක. සංවෘත කියන එකේ අනිත් වශයෙන් තමයි විවෘත කියන එක. හරිද? එතකොට මේ සංවෘතයි කියන්නේ යම්කිසි අපි රූපයක් ඇඳහම් පුතේ මම ඇදලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම රූපයක් මට ඕන නම් අදිත හැ. මෙහෙම ඇදලා මෙහෙම නවත්තන්න පුළුවන්. මෙතෙන්දි මේ දෙන්න හම්බ වෙලා නැහැ. මෙතෙන්දි හිස්තනක් තියෙනවා. අතුලට යන්න පුළුවන් හිස්තනක් තියෙනවා. රූපය අතුලට යන්න පුළුවන්. හිස්තනක් තියෙනවා. අපි ගෙදර දොරක් ඇරලා තිබුණොත් අපි කියනවා විවෘතයි කියලා. නේද? කඩේ ඇරලා තිබුණා කඩේ විවෘත කළා කියලා කියනවා. ඒ කියන්නේ කඩේ ඇරලා දොර ඇරලා. නේද? විවෘතයි කියන්නේ ඇරලා. අතුලට යන්න පුළුවන්. සංවෘතයි කියන්නේ වහලා. හැබැයි ඒ වචන අපි වැඩි පාවිච්චි කරන්නේ නැහැ සාමාන්‍ය ජීවිතේ. ගෙදර නම් දොර ඇරියාම කඩේ ඇරියාම වෙන කඩේ විවෘත කරා. දොර විවෘත කරා කියලා කියන්නේ නැහැ. කඩේ ඇරියා කියලා කියන්න පුළුවන් නේද? විවෘතයි කියන්නේ අරිනවා කියන එක. ඇතුළට එන්න පුළුවන්. ගෙදර විවෘත කරන්න. ගෙදර ඇතුළට එන්න පුළුවන්. සංවෘතයි කියන්නේ එන්න බෑ ඇතුළට වැහිලා තියෙනවා. දැන් මගේ මේ බලන්න වම් අත පැත්තේ රූප හතරක් තියෙනවා. ත්‍රිකෝණයක් තියෙනවා. තව වෘත්ත භාගයක එක පොඩි හැඩ කැලයක් තියෙනවා. මෙතන තව ඉරි කැල වෙන රූපයක් තියෙනවා. අඩසඳක් වගේ රූපයක් තියෙනවා. මේක රූපයකවත් ඇතුළට යන්න බෑ කාටවත්. ඔක්කොම වටේම වැහිලා තියෙන්නේ. නේද? වටේම වැහිලා තියෙන්නේ. දැන් මේ වටේම වැහිච්ච රූප වලට අපි කියන පුතේ සංවෘත රූප කියලා. මේ වටේ වැහිච්ච රූප වලට මේ දැන් මේකත් මට වහන්න පුළුවන්. නේ? මෙහෙම ඉරක් ඇන්දොත් සංවෘත වෙනවා. දැන් මෙහෙම රවුමක් ගිහිල්ලා මෙහෙම තියෙනවා. මෙන්න මෙතන දැන් සංවෘත නැහැ. විවෘත. හිස්තනක් තියෙනවා. ඒතර මේක සංවෘත රූපයක් නෙමෙයි. මේක හැබැයි මම මේ ඉරි කැලේ දෙක යා කරොත් ඒක සංවෘත රූපයක් වෙනවා. නේ? සංවෘත රූපයක්. අපි අඳින ඉරි කැලි වලින් අඳින ඕනෑම රූපයක් තල රූප කියලා කිව්වා. මොකක් හරි රූපයක් වක්‍ර රේඛාද සරල රේඛීය රේඛාද මොකක් හරි අඩුල දිලද නිකන් අතින් නිකන් ඇඳත් ඒවට අපි කිව්වා තල රූප කියලා. නේද? එතකොට ඒ තල රූප වලින් විශේෂ වෙනවා තව එකක් අපි කියනවා සංවෘත තල රූප කියලා තියෙනවා. ඒක තල රූප අඳින්න පුළුවන් සංවෘත කරන්නේ නැතුව. සංවෘත තල රූප. හරිද? එතකොට බලන්න තව අපේ ජීවිතේ අපිට හම්බෙන්න පුළුවන් සංවෘත තල රූප. මේක ලියාගත්තේ නැහැ අපි. මේක ලියාගමු. අනුමාත්‍රිකව ලියන සංවෘත තල රූප. සංවෘත තල රූප. සංවෘත තල රූප කියලා මේ ටික ලියාගෙන මේ රූප හතර අඳගන්න. සංවෘත තල රූප කියලා මේක ලියාගෙන මේ රූප හතර අඳගන්න.
ඇහුන්නේ සංයුත්තර රූප කියලා රේඛා ඛණ්ඩ වලින් සම්පූර්ණ කළ වට වී ඇත රූප සංයුත්තර රූප ලෙස හැඳින්වේ කියලා ලියාගෙන මේ රූප සටහනේ තියෙන එක මේ රූප හතර ඇඳ ගන්න. සංවෘත රූප අඳුර ගන්න පුළුවන් වෙන කොහේ රූපයක් දැක්කම සංවෘතයි. වැහිලා දිනන් වටේම සංවෘතයි කියලා කියන්නේ. එක තැනින් ඇරලා තිබුණොත් අපි ඒවට කියනවා විවෘතයි කියලා. ඉවරයි සර්. හරි. එහෙනම් අපි ඊළඟට බලමු විවෘත තල රූප ටිකක් අඳින්න. සර් ඉස්සෙල්ලක පොඩ්ඩක් දාන්නකෝ. දැම්මා. දග්ගා අඳ ගන්න. මට කරන්න හරි සර්. හරි මේක මේ ඊට පස්සේ පුතේ තියෙනවා විවෘත රූප විවෘත තල රූප. ඒ විවෘතයි කියන්නේ අපි මෙන්න මේ විදිහට ඇරිලා තියෙන ඒවා. මෙහෙම ගිහිල්ලා මේකේ මෙතෙන්දී ඇරිලා. මෙතන වැහිලා නැහැ. දැන් මේක මෙහෙම ඇන්දොත් වැහෙනවා. නේද? විවෘතයි කියන්නේ තල රූපවල කට ඇරිලා තියෙනවා. කටක් තියෙනවා. අතුරට යන්න පුළුවන්. හිස්තනක් තියෙනවා. අපි ඒවට කියනවා විවෘත තල රූප කියලා. ඒවට කියනවා විවෘත තල රූප කියලා. හරි හිස්තනක් තියෙන ඒවට. අතුරට බැලුවහම දැන් මෙහෙම ඇඳලා මෙහෙම ඇඳලා මෙහෙම ඇඳලා මෙහෙම බැලුවට පස්සේ
නේද? දැන් මේකේ අපි ඇන්දොත් නේද? මෙහෙම මේ පැත්තේ බලනවා. මෙතනින් බලනකොට අපිට මෙතනින් වැහිල් ඇතුළට යන්න පුළුවන්. හිස්තැනක් තියෙනවා. අයවට අපි කියනවා විවෘත තල රූප කියලා. විවෘත තල රූප. විවෘත තල රූප. ඒතර මේවා මේ අපි නම් ටික ඔළුවේ යන්න ඕනේ. සංවෘතය කියන්නේ වැහිච්ච රූපයක්. මොකක් හරි තලයක ඇඳපු වැහිච්ච රූපයක් ඇඳුවොත් සංවෘතයි. ඇරිච්ච රූපයක් ඇඳුවොත් හිස්තැනක් තියෙන රූපයක් ඇඳුවොත් ඒකට අපි කියනවා විවෘත රූපයක් කියලා. කියන මාතෘකාව විවෘත තල රූප. විවෘත තල රූප. විවෘත තල රූප. කිව්වා සර්. හරි එතින් පල්ලෙහෙන් තරුවක් දාලා ලියන්න. තල රූපයක රේඛා සම්පූර්ණයෙන් වට නො වූ රූප තල රූපයක රේඛා සම්පූර්ණයෙන් වට නො වූ රූප තල රූපයක රේඛා සම්පූර්ණයෙන් වට නො වූ රූප විවෘත තල රූප ලෙස හැඳින්වේ. විවෘත තල රූප ලෙස හැඳින්වේ. විවෘත තල රූප ලෙස හැඳින්වේ. මොකද්ද සර් ආයි කියන්නකෝ. තල රූපයක සරල රේඛා ඛණ්ඩ සම්පූර්ණයෙන් වට නො වූ රූප විවෘත තල රූප ලෙස හැඳින්වේ. දැන් ඕක ඇඳ ගන්න ඕනද? ඔව් ඇඳ ගන්න මේ රූප හතරක් තියෙනනේ. මේ රූප හතර ඇඳ ගන්න. ඒ රූප හතර වෙන්න ඕනේ නැහැ. මොනවා හරි විවෘත රූප හතරක් ඇඳ ගන්න. මොනවා හරි රූප හතරක් ඇඳ ගන්න. විවෘතේව. මේවා අපි පාවිච්චි කරන්නේ නැහැ. ඉස්සරහට අපි කතා කරන්නේ සංවෘත රූප විතරයි. විවෘත රූප කියන එක කතා කරන්නේ නැහැ. මොකද ඒවා අපිට ඕනේ නැහැ. ගණිතයේදී විවෘත රූප දැන් ඔයාලා නම කියනවා මෙහෙම විවෘත රූප කියලා જાතියක් තියෙයි කියලා. ඒ වුණාට මෙතනින් පස්සේ 7 8 9 10 නකට විවෘත රූප ඇතැරලා යන්නේ. විවෘත රූප ඕනේ නැහැ. ඒතර මේක වැදගත් නෑ අපිට. ඒ වුණාට මතක තියාගන්න සංවෘත රූප වගේ විවෘත රූප කියලා જાතියක් තියෙනවා. ඒනට මෙතන 6 වසරෙන් පස්සේ 7 වසරට ගියාට පස්සේ විවෘත රූප කියලා જાතියක් අපි කතා කරන්නේ නැහැ. සංවෘත රූප ගැන විතරයි කතා කරන්නේ. අපිට ඕන මේ සංවෘත රූප වලින් තමයි අපි ගණන් හදන්නේ. අපිට ඕන සංවෘත රූප විතරයි. ඒකර ඒක 4 5ක් ගහගන්න. අය විවෘතයනේ හිස්තනක් තියුණ ගමන් ඒක විවෘතය කියලා දැන් හඳුන්වන්නේ. හරි සර් ඇඳ. හරිනේ. සර්. හරි හරි. දැන් මේ රූපේ දිහා බැලුවොත් මෙන්න මේකේ තල රූප ගොඩක් අපිට අඳුර ගන්න පුළුවන්. මේ රූපේ දිහා බැලුවොත්. මෙන්න මෙතන තියෙන ත්‍රිකෝණය. ඒක තලයක තියෙන්නේ. ඒක තලයක්නේ. ඒක එතන තියෙන අර බෝඩ් එකක් තියෙනනේ. නේද? ඔය පාර මාරු වෙන බෝඩ්. ඔව් පාර මාරු වෙන බෝඩ් එහෙම තියෙනනේ. ඒව තලයක තියෙන. ඒක තලයක තියෙන්නේ. එතන බැලුවොත් කොඩියක් එහෙම ගත්තොත් කොඩියක් තියෙන්නේත් එක තලයක. නේද?
ඔව් සරුංගලෙත් තියෙනවා එක තලයක නේද? සරුංගලෙත් තියෙනවා මෙතන හැඩ තුනක් තියෙනවා. රතු පාට ත්‍රිකෝණ හැඩයක් තියෙනවා. නිල් පාට ත්‍රිකෝණ හැඩයක් තියෙනවා. කහ පාට ත්‍රිකෝණ හැඩයක් තියෙනවා. ඔව් ත්‍රිකෝණ හැඩ තියෙනවා එතන ගොඩක් නේද? මේ ළමයි ගන්න බෑ. ඇයි ළමයා එක තලයක නෙමෙයි ඉන්නේ. ළමයා ගත්තොත් අපි ළමයාගේ තලයක් නෑනේ. අත මහත ගත්තොත් මහතක් තියෙනවා නේද? ඒතර ඒ වගේ අපි ළමයාට තලයක් හදන්න බෑ. වක්‍ර වෙලා තියෙන එක එක විදිහට අමුතු අමුතු හැඩ තියෙන්නේ අපේ ඇඟවල. හරිද? එතකොට අන්නේ ඒ වගේකට කියන අපි සරල රේඛීය තල රූප කියලා. ගන්න පුළුවන්. ඕකේ තව ත්‍රිකෝණ විදිහට මේක ඇල් ටික ගන්න පුළුවන්. මේ කොඩිය ගන්න පුළුවන්. නේද? ඒ ටික අපිට ගන්න පුළුවන් සරල රේඛීය තල රූප කියලා. එතකොට මෙන්න මෙතන පුතේ අපි අර හඳුන්වපු තල රූප වලින් වෙන් කරලා ගන්නවා වක්‍ර රේඛා ටික අයින් කරලා. අපි උඩ පන්තියට ගියාම වක්‍ර රේඛා කතා කරනොත් අපි නිකන් වක්‍ර රේඛා ටික අයින් කරලා තල රූප ටිකක් ගන්න. මේ පන්ති කතා කරගන්න. වක්‍ර රේඛා ටික අයින් කරලා. එතන අපි කියන පුතේ සරල රේඛීය තල රූප කියලා. ඔන්න දැන් තමයි අපි අපේ පන්තියේ මාතෘකාවට ආවේ. මොකද්ද මාතෘකාව? සරල රේඛීය තල රූප. එතන අර ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ අපිට අපි අර අමතර දැනුමට තමයි මෙච්චර වෙලා ඉස්සර ටික ලියාගත්තේ. හරිද? එක එක විස්තර. හරිද? දැන් මෙච්චර වෙලා අපි ඉස්සෙල්ලා ගණන් හැදුවේ මොනවද? අමතර දැනුමට. නේද? අමතර දැනුමට ඉගෙන ගත්ත එක එක ඔන්න දැන් මාතෘකාවට ආව මොනවද? සරල රේඛීය තල රූප. සරල රේඛීය තල රූප. නේද? එතකොට සරල රේඛීය තල රූප කියලා කියන්නේ පුතේ සරල රේඛා ඛණ්ඩ වලින් පමණක් සරල රේඛා ඛණ්ඩ වලින් පමණක් සමන්විත වෙච්ච තල රූප වලට අපි කියනවා සරල රේඛීය තල රූප කියලා. ඒ කියන්නේ මොනවද? අර මං කිව්වේ අඩුල තියලා ගහන්න පුළුවන් ඉරි තමයි සරල රේඛා ඛණ්ඩ කියන්නේ. ඒතර අඩුල තියලා ගහපු ඉරි වලින් විතරක් ඇන්ද තල රූප වලට අපි කියනවා සරල රේඛීය තල රූප කියලා. එහෙනම් අපි මේ පාඩම ඉගෙන ගන්නේ අඩුල තියලා ගහන්න පුළුවන් රේඛා වලින් ඇඳපු රූප ගැන විතරයි. ඒතර වක්‍ර රේඛා ගැන කතා කරන්නේ නැත. හරිද? එහෙනම් ඔන්න මාතෘකාවේ පාඩම අර්ථ දක්වන්න පුළුවන් අපිට සරල රේඛා ඛණ්ඩ වලින් පමණක් සමන්විත අඩංගු සංවෘත තල රූප වලට කියනවා අපි සරල රේඛීය තල රූප කියලා. හරිද? හරි. මම බැලුවා පුතේ හරි මම බලන්න උත්තරේ ඒ දාපු කට්ටිය. මේ කියන මුලින් පොඩ්ඩක් මේ පාඩම කියන එක අහන් ඉන්න. හරි. අපි මේක ලියාගමු. මේ බෝඩ් එකේ තියෙන එක ලියන්න සරල රේඛීය තල රූප කියලා මේ රූප හතර ඇඳලා පල්ලෙහාන් ලියන්න සරල රේඛීය ඛණ්ඩ වලින් පමණක් සමන්විත සංවෘත තල රූප සරල රේඛීය තල රූප ලෙස හැඳින්වේ කියලා. ඒක සංවෘත වෙන්නත් ඕන. ලියා ගන්න ඕක. ඔක්ක ලියා ගන්නද සර්? ඔව්. අංජලි උත්තරේ වුණා කියලා නේද මට කිව්වේ? උත්තරේ වල තිබුණේ නෙවෙයි. හරි. උත්තරේ හරි හොඳේ. ඒ උත්තරේ හරි.
හරිද? ඉවරයි සර්. හොඳයි. හරි. ඉවරයි හරි. ලියා ගන්න ඕනේ. මේක ලියන්න වහගන්නකෝ. ඊට පස්සේ අපි යනවා පුතේ සරල රේඛයේ තල රූප වල අංග හොයන්න. දැනට අපි අපේ පන්තියේදී කතා කරන්නේ මේ පන්තියේදී කතා කරන්නේ සරල රේඛා වලින් රේඛා 3ක් ගහලා අඳින රූපයක් සහ රේඛා 4ක් ගහලා අඳින රූප ගැන විතරයි. ඒ කියන්නේ මොනවද? රේඛා 3කින් අඳින රූප සහ රේඛා 4කින් අඳින රූප ගැන විතරයි 6 වසරේදී අපි කතා කරන්නේ. ඊට ලොකු රූප වල අපි 6 වසරේදී යන්නේ නැහැ. 7 දී යනවා ඊට ලොකු රූප වලට. 6 දී යන්නේ මොනවද? රේඛා 3කින් අඳින ඒවා සහ රේඛා 4කින් අඳින ඒවා. එතකොට මෙන්න මේ වගේ අංග තියෙනවා. අංග කියන්නේ අපි දැන් අපිට තියෙන අතපය. ඒ වගේ මේවටත් තියෙනවා අංග. අපි ඒවට කියන පුතේ මෙන්න මේ රේඛා වලට කියනවා පාද කියලා. රේඛා වලට කියනවා පාද. අපේ නම් කකුල් නේද? කකුල් නෙමෙයි. තල රූපේ පාද. එතන මේවට කියනවා අපි පාද කියලා. මේවා පාද. හරිද? මේවා පාද. එහෙනම් පාද තියෙනවා. ඒකෙම තියෙනවා පුතේ මෙන්න මේවා. මේ පේනව නේද? කෝණ තියෙනවා. අපි ඉගෙන ගත්තේ කෝණ ಜಾති පහක්. කෝණ තියෙනව නේද මේ? කෝණ. මේකෙත් තියෙනවා නේ. කෝණ. ඒවට තියෙනවා එහෙනම් පුතේ මොනවද? පාද සහ කෝණ. පාද සහ කෝණ තියෙනවා මේ සරල රේඛීය තල රූප වලට. පාද සහ කෝණ. හරිද? මේ තියෙන්නේ මේවා පාද. හරිද? ඊට පස්සේ පාද වලින් හැදිච්ච එකතු වෙලා හැදෙනවට අපි කියනවා කෝණ කියලා. හරිද? පාද හමු වෙලා හැදෙනවට අපි කියනවා කෝණ කියලා. එහෙනම් සරල රේඛීය තල රූප වල පුතේ අංග දෙකක් තියෙනවා. එකක් පාද අනිත් එක කෝණ. ඔය කෝණ තමයි පෙන්වන්නේ. ඔය කෝණ. හරිද? එහෙනම් මොනවද? සරල රේඛීය තල රූප වල අංග දෙකයි. එකක් පාද අනිත් එක කෝණ. අංග දෙකක් තියෙනවා. නේද? හරි. ලියන්න පුතේ